අපි වෙමු සීලක බොදු දරුවෝ. හොඳයි පුතේ, මේ කොටසින් අපි කතා කරමු නිදහස් චින්තන ක්‍රමය පිළිබඳව. ඇත්තරම් පුතේ, ඕනෑම කෙනෙක් මේ ලෝකේ ඕනෑම සත්වෙක් කැමති නිදහසට. දැන් අපේ පුතාලා වුණත් කැමති නෑනේ එක කාමරයක නේද? එක කාමරයක නිකන් කාමරේම විතරක් ඉඳලා පුතාලා වුණත් කැමති පුතේ මේ ලෝකේ දකින්න, නිදහසේ ගමනක් යන්න නේ? පුතාලා විතරක් නෙමෙයි, මේ ලෝකේ ඕනෑම කෙනෙක් සතා සිව්පාවන් පවා පුතේ කැමති මේ නිදහස් ජීවිතයට. සමහර වෙලාවල් වලදී අපි ඔය සත්තු ඇති කරනවනේ පුතේ. මං කියන්නේ සත්තු ඇති කරනවා කියන්නේ දැන් ඔය කුරුල්ලෝ එහෙම, ඒ වගේම ලේනුන් වගේ සත්තු. මං උදාහරණයක් වශයෙන් කීපයක් සඳහන් කළේ. ඉතින් මේ වගේ සත්තු අපි කූඩුවක දාලා ඒගොල්ලෝ අපි ආදරෙන් හදා වඩා ගන්නවා. ඉතින් බොහොම ආදරෙන් ඒගොල්ලෝ බලා ගන්නවා. පුතේ ඇත්තෙන්ම කිව්වොත් එහෙම ඒ සතා කැමති නැහැ පුතේ ඒ කූඩුවේ විතරක් හිර වෙලා ඉන්න, ජීවත් වෙලා ඉන්න. එක හොඳම උදාහරණයක් වශයෙන් මෙහෙම පෙන්නොත් එහෙම දැන් පුතාලා එක කාමරයකට දවස් 365ම කාමරයකට දාලා දොර වහලා ඒ කෑම වෙලාවට දෙනවා. ඉතින් ඔක්කොම ටික දෙනවා, බොන්නත් දෙනවා, වතුර බොන්නත් දෙනවා. කෑම ටිකයි ඒ ඔක්කොම ටික ලැබෙනකොට පුතේ අපි හොඳට කාවි, සිනහසෙවි. හැබැයි ටික කාලයක් පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ නිදහස. අපි ආසයි තවත් කෙනෙක් එක්ක අපේ අදහස් උදහස් හුමාරු කරගන්න. ඒ නිසා පුතේ මේ නිදහස් කියන එක හරිම වැදගත්. බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවස් වෙද්දී පුතේ මිනිස්සු නිදහස් කියලා, ඒ වගේම නිදහස් ක්‍රමේ කියලා එක්තැන් වෙලා හිටියා. මම පුතාලට හොඳ උදාහරණයක් වශයෙන් මෙතනදී පෙන්නන්නම්. දැන් පුතේ ඒගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝගේ ජීවිතේ නිදහස්. ඕගොල්ලෝ මේ විදියට අනුගමනය කරන්න. ඕගොල්ලෝ මේ විදියට ක්‍රියා කරන්න. එතකොට එක ආගමික නායකෙක් එකක් කියනවා, තවත් නායකෙක් මෙන්න මේ විදියට කියනවා ඕගොල්ලෝ මේ විදියට කරන්න. මේක තමයි නිදහස්. මේක තමයි නිදහස් ජීවිතය කියලා ඒගොල්ලෝ කියනවා. පුතේ ඔන්න ඔය විදියට මිනිස්සු මුලා වෙලා හිටියේ. මිනිස්සුන්ට හිතන්න ඇත්තටම ඉඩක් නැහැ. ඔය කියන කාලේ පුතේ තර්කයට නතු වී මේක මෙහෙම්මම තමයි, ඊට වඩා එහා නැහැ. අර අපි කියන්නේ පුතේ කතාවෙන් නිකන් ළිඳේ ඉන්න ගැම්බා වගේ. ළිඳේ ඉන්න ගැම්බා වගේ එතරම් තමයි. එයා හිතන්නේ මේ මෙතනින් එහා ලෝකයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. තර්කයට නතු වී ශ්‍රුතියට ගැති වී සමහර ආගමික නායකයෝ කියන්නේ මොකද්ද? මේක මෙහෙම්මම තමයි. ඔගොල්ලෝ මේක මෙහෙම්මම කරන්න ඕන. මේ විදිහට පුතේ ශ්‍රුතියට ගැති වෙනවා. ඔව්නේ, ඔව් ඒක ඇත්ත, ඒක ඇත්ත. ඒකම පිළිගන්නවා පුතේ. ඒක විතරක් නම් කමක් නැහැ පුතේ. වැදගත් කාරණයක්. විශ්වාසයට යටවී පුතේ. විශ්වාසය කියන එක යටපත් කළා. දැන් ඉරත් විශ්වාස කරනවා, හඳත් විශ්වාස කරනවා. දැන් මේ ගස්, ගල්, පර්වත මේ හැම දෙයක්ම ඔක්කොම විශ්වාස කරනවා පුතේ. විශ්වාසයට යටවී.
මොකද්ද පුතේ මේ කියන්නේ? සත්‍ය හොයාගෙන යනවා. එතකොට පුතේ ඔය කියන කාලේ මිනිස්සු මං මුලා වෙලා හිටියේ. හරියටම කියනවා නම් හතරමං හන්දියක් තියෙනවා. මං හරියටම ඉන්නේ හතරමං හන්දියේ. යන්න ඕන පාර මොකද්ද කියලා දන්නේ නැහැ. පාරවල් තමයි හතරමං හන්දියක් තමයි. හැබැයි යන්න ඕන පාර මොකද්ද කියන එක මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. හැබැයි යන්න ඕමනාවක් තිබුණා. මේ විදිහට පුතේ මිනිස්සු තර්කයට නතු වී ශ්‍රුතියට ගැති වී විශ්වාසයට යට වී සත්‍ය ගවේෂණය කරන පටන් ගත්තා. හැබැයි පුතේ පුතාලා අනිවාර්යෙන් අහලා ඇති මේක. දැන් ඔය බ්‍රාහ්මණ කට්ටියක් හිටියනේ. බ්‍රාහ්මණ පිරිස. ඒගොල්ලෝ කිව්වේ නම් මේ පූජක වැඩ, ගුරුහරුකම් වැඩ කරන්නේ අපි විතරයි. බැරි වෙලාවකත් ඕගොල්ලෝ මේක කරුත් එහෙම ඕගොල්ලෝ විනාශ කරලා දානවා. මේ ග්‍රන්ථයන්, මේ පුස්තකයන් ඔබ ඇල්ලුවොත් එහෙම ඔබේ අත කපලා දානවා. ඒක විතරක් නෙමෙයි. ඔබ අපි මේ කරන බණ පදයන් එහෙමත් නැත්නම් බණ නෙමෙයි පුතේ ඒවා. ස්ත්‍රෝත ආදී අහගෙන හිටියොත් එහෙම ඕගොල්ලෝගේ කන් කපලා දානවා. ඕගොල්ලෝ මේ පොත්පත් බැලුවොත් එහෙම ඕගොල්ලෝගේ ඇස් විනාශ කරලා දානවා. මෙන්න මේ විදිහේ පුතේ දරුණු මත ඉදිරිපත් කරමින් තමයි ඔය බ්‍රාහ්මණයෝ ජීවත් වුනේ. ඇත්තටම අර පුද්ගලයාට සත්‍ය කොහොමද කියන එක හරියටම පැහැදිලි වෙන්නේ නැහැ. එයා මං මුලා වෙන්නේ. මෝඩෙක් බවට පත් වෙලා ඉන්නේ. මිත්‍යා දෘෂ්ටියෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා එයා එක තැනක නතර වෙනවා. ඔන්න ඔය විදිහට පුතේ නිදහසක් කියන එක පොඩ්ඩක්වත් ඉඩ දුන්නේ නැහැ ඒ නායකයෝ. නමුත් පුතේ බුදුහාමුදුරුවෝ නිදහස් චින්තන ක්‍රමය, මොකද මේ අපේ මනස කියලා එකක් තියෙනවා පුතේ. ඔයගොල්ලෝ පුතාලා හැමෝලගෙන් තියෙනවා. මනසෙන් උසස් හින්දා තමයි අපි මිනිස්සු උනේ. හිතන්න හිතක් තියෙනවා. මේක වෙන්නේ මෙහෙමයි, මේක වෙන්නේ මෙහෙමයි කියලා, මේක නොවෙන්නේ මෙහෙමයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ නිසා පුතේ වැදගත් කාරණයක් බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කළා, දේශනා කළා. ඕගොල්ලන්ට හිතන්න හිතක් තියෙනවා. ඒ නිසා හිතන්න. ඒ නිසා හිතන්න. පුළුවන් තරම් හිතන්න. උන්වහන්සේ මේ නිදහස් චින්තනය හොඳටම අපිට දුන්නා. ඕන තරම් හිතන්න. ඔයාලා හිතලා පුළුවන් නම් උපරිම හිතලා ඔබට හිතෙනවා නම් මේක හරි කියලා හිතෙනවා නම් මේ දේ කරන්න. ඔබට හිතෙනවා නම් මේ දේ වැරදි කියලා ඒ දේ කරන්න එපා. උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා එහි පස්සිකෝ එන්න ඇවිල්ලා බලන්න මේක. ඔයාලට තේරෙනවා නම් මේක හොඳයි කියලා ඔයගොල්ලෝ මේක අනුගමනය කරන්න. ඔයාලට තේරෙනවා නම් මේක හොඳයි කියලා ඔබට දැනෙනවා නම් මේ දේ ඔබේ ජීවිතයට ගන්න. අන්න ඒකයි පුතේ මෙතනදී වැදගත්කම. අනික් නායකයෝ වගේ, අනිත් ආගමික නායකයෝ වගේ නෙවෙයි බුදුහාමුදුරුවෝ. පොඩ්ඩක් හිතන්න. හිතලා තීරණය කරන්න. ඔබම තීරණය කරන්න. මොකද්ද මේකේ හොඳ කියලා. එහි පස්සිකෝ එන්න ඇවිල්ලා බලන්න. මේ ධර්මය හොඳයි නම් ඔබට මේ ධර්මය අනුගමනය කරන්න. අන්න පුතේ වැදගත්ම කාරණයක් ඒක. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතේ උන්වහන්සේ මේ ලෝකේ යම් සත්‍යයක් නම් ඒ සත්‍ය තමයි ගවේෂණය කරේ. ඒ සත්‍ය තමයි අපිට හොයලා දුන්නේ. මේ සෝබා ධර්මයේ පුතේ. එනිසා උන්වහන්සේ උපරිම හිතන්න කිව්වා. මොකද උන්වහන්සේ හිත දියුණු කළා. අපිටත් කිව්වේ නොබලත් හිත දියුණු කරන්න කියලා. අපිට මට ලස්සන කතාවක් මතක් වෙනවා පුතේ. පුතේ මට ලස්සන කතාවක් මතක් වෙන තමයි කාලාමයන් ගැන. පුතාලා අහලා ඇති කතාව. කේසපුත්තකේ කියන ග්‍රාමේ කාලාමයන් හිටියා පුතේ.
මේ කාලාමයන් පුතේ ඔය කේසපුත්තකේට නොඑක් ආගමිකයන් එනවා. ඇවිල්ලා දන්නවද මොකද්ද කියන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ කියනවා ඕගොල්ලෝ මේ විදිහටම කරන්න ඕන. තවත් වෙනත් ආගමික නායකයන් ඇවිල්ලා කියනවා නෑ. ඕගොල්ලෝ ඒ විදිහට නෙමෙයි මෙන්න මේ විදිහට කරන්න ඕන. දැන් ඔය විදිහට පුතේ එන්න අය එක එක මත ඉදිරිපත් කරනවා. ඔන්න අවස්ථාවක් ලැබුණා අපේ බුදුහාමුදුරන්ටත් ඔන්න වැඩියා කේසපුත්තට. කේසපුත්තගේ වැඩුවාම කාලාමයන් වට වෙලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහනවා. බුදුහාමුදුරනේ ඔබ වහන්සේ දැකීම මහත් සන්තෝෂයක්. අනේ බුදුහාමුදුරනේ මේ කේසපුත්තකේට ඕන තරම් ආගමික නායකයෝ වෙනවා. හැබැයි බුදුහාමුදුරනේ අපි අහන ප්‍රශ්න වලට ඒගොල්ලෝ පිළිතුරු දෙන්නේ එක එක විදියට. ඒගොල්ලෝ නම් කියන්නේ ඒගොල්ලෝන්ගේ මතය පිළිගන්න කියලා. අනිත් කාරණා තමයි බුදුහාමුදුරනේ එන්න හැම කෙනාගේම මතය වෙනස්. ඇත්තටම බුදුහාමුදුරනේ මොකද්ද අපි කරන්නේ? අපි ඇත්තටම මුලා වෙලා ඉන්නේ බුදුහාමුදුරනේ. ඒ නිසා ඔබ වහන්සේ අපිට ධර්මයේ දේශනා කරන්න. ඒ වෙලාවේ පුතේ අපේ බුදුහාමුදුරෝ කාලාම සූත්‍ර දේශනා කරනවා. මේක ලස්සන සූත්‍රයක් පුතේ පුතාලා අනිවාර්යෙන් අහලා ඇති. මේ සූත්‍රයේදී පුතේ මුල්ම කාරණයක් කියනවා. මානුසස් වේන. මොකද්ද මේ කියන්නේ පුතේ? මේ කියන්නේ කවුරුත් කිව් ඵලයටම පැහැදිලිද? ඔබ ඇසූ ඵලයටම ඒ දේ පිළිගන්න එපා. දැන් පුතේ අපිට ඕන තරම් ඇහෙනවනේ. රටේ තොටේ ඕන තරම් ඇහෙන්න දේවල් අපිට ඕන තරම් තියෙනවා. හැබැයි ඒ අහන හැමදේම පිළිගන්න ඕනද? නෑ. එහෙම පිළිගත යුතු නෑ. ඒ නිසා යමක් ඇහුණා නම් ඒ දේ ඔබ හිතලා බලලා තීරණය කරන්න ඕන. මොකද ඔබට ඇසෙන හැම දෙයක්ම ඔබේ හිතට ගත්තොත් එහෙම ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔය කවුරු ආවත් කුමන ආගමික නායකයන් ආවත් ඒගොල්ලෝ කියන දේ හොඳයිද නරකයිද කියලා ඔබ තීරණය කරන්න. එහෙම කියව පරිටම පිළිගන්නත් එපා. ඒ වගේම මා පරම්පරාය කියලා කියන්නේ පුතේ මෙතන අදහස් කරන්නේ දැන් දිගටම එන කතන්දර තියෙනවානේ. දැන් පරම්පරා කියලා කියන්නේ නොකැඩි දිගටම එන කතා. සමහර දේවල් තියෙනවා දිගටම නොකැඩි. දැන් අපි විශ්වාසයන් සමහර දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් එහෙම කියලා ඒ පරම්පරාවෙන් එන දේවල් තියෙනවනේ පුතේ. ඒ දේවල් එහෙම ආවයි කියලා එහෙම පිළිගන්නත් හොඳ නැහැ. ඒ නිසා පොඩ්ඩක් හිතන්න. ඊට පස්සේ පුතේ කාරණා 10ක්ම මෙතන මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මාංශස්වේන මා පරම්පරාය මා ඉතිකිරාය මා තක්ක හේතු මා ණය හේතු ඔය විදිහට පුතේ කාරණා 10ක්ම බුදුහාමුදුරුවෝ කාලාමයන්ට දේශනා කරනවා. ඒ නිසා පුතේ මේ සූත්‍රයේදී දකින්න තියෙන අපිට සම්පූර්ණයෙන්ම නිදහස් චින්තනය. අපිට පොඩ්ඩක් හිතන්න පොඩ්ඩක් නෙමෙයි විශාල ප්‍රමාණයෙන් ඕනවට වඩා ලොකුටම අපිට ඕන තරම් හිතන්න නිදහසක් ලබා දීලා තියෙනවා. පුතාලට මතක ඇති බ්‍රාහ්මණෙක් ඇවිල්ලා නේ මොකක්ද යා කියන්නේ? බුදුහාමුදුරනේ ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නද මං? ඕන තරම් ප්‍රශ්න අහන බ්‍රාහ්මණය කිසිම ගැටලුවක් නැහැ. බ්‍රාහ්මණයාට හරිම සතුටුයි. බ්‍රාහ්මණයා මොකද කියන්නේ? අනේ බුදුහාමුදුරනේ මම ওই විදියට වෙනත් ආගමික නායකයන් හමු වෙලා තිනවා. හැබැයි බුදුහාඳුරුනේ ඒගොල්ලෝ නම් මට කියන්නේ ප්‍රශ්න නම් අහන්න එපා. ඒගොල්ලෝ කෙලින්ම කියන්නේ ප්‍රශ්න නම් අහන්න එපා. නමුත් ඔබ වහන්සේ එහෙම නෙමෙයි. ඔබ වහන්සේ කියන්නේම ඕනතරම් ප්‍රශ්න අහන්න කියලා. ඉතින් පුතේ ওই විදියට බුදුහාඳුරෝ බලන්න දෙබස්සෝ මාරු කරගෙන තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එක්ක උන්වහන්සේ ගනුදෙනු කළා. උන්වහන්සේ මිනිස්සුන්ට හිතන්න ඉඩ දුන්නා.
නිදහස් චින්තන ක්‍රමය කියලා කියන්නේ අන්න ඒකයි පුතේ. ඒ නිසා පුතේ මෙන්න මේ අනුමාත්‍රකාවේදී අපිට ඒ දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් පුතේ බලන්නකෝ. ඊළඟ කොටසදී පුතේ අපිට කතා කරන්න පුළුවන් මෙලොව යහපත. මොකද්ද පුතේ අනුමාත්‍රකාව? මෙලොව යහපත. පුතේ අපිට මේ ලෝකයක් පරලෝකයක් තියෙනවා. අපි මේ ලෝකයේ හොඳට හිටියොත් පරලෝකයක් හොඳට තියේවි. ඒ නිසා පුතේ පරලෝකයේ හොඳට තියන්න නම් මේ ලෝකයේ හොඳට ඉන්න ඕන. ඒ නිසා ජීවත් වෙන පොඩි කාලේ අපි ජීවත් වෙන්නේ පුතේ. ඒ ජීවත් වෙන පොඩි කාලය තුලදී අපි හොඳට ජීවත් වෙන්න ඕන. උන්වහන්සේ කොහොමද ජීවත් වෙන්න ඕන කියන එකත් අපිට උගන්වලා තියෙනවා පුතේ. අපේ ජීවිතේ කොහොමද අරන් යන්න ඕන කියන එකත් උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. බලන්නකො පුතේ. මම පුතාලගේ පහසුව සඳහා මේ විදිහට සටහන් කරලා තියෙනවා. මෙලොව වශයෙන් ලබන උදාර දිවිය. මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ පුතේ සාමාන්‍ය ලෙහෙසියෙන් පාස්වෙන් ලබා ගන්න බැරි එකක් නේද? අපිට ඕන තරම් මේ ලෝකේ සත්තුන් පේනවනේ පුතේ නේද? කූඹි ගත්තත් සත්තුන් ගත්තත් ඕන තරම් පුතේ අපිට පේන්න තියෙනවා. හැබැයි පුතේ මේ මිනිස්සෙක් කියලා ඉපදෙන එක ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි පුතේ. උන්වහන්සේ කියන්නේ මේ මනුස්ස ජීවිතයෙන් පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න කියලා. ඊළඟ එක පුතේ ජීවිතේ සාර්ථක කරගත හැකි ක්‍රමයන් උන්වහන්සේ අපිට දේශනා කළා. උන්වහන්සේ අපිට දේශනා කළා පුතේ කරන්න ඕන වෙළඳාම් මොනවද? ඒ වගේම මේ වෙළඳාම් කරන්න ඕන විදිය පුතා අහලා ඇති. උත්තාන විරියාදි ගතේහි මේ උත්සාහවන්ත වෙන්නලු. ඒ වගේම මේ ඇඟේ තියෙන ඉන්ද්‍රියන් තියෙන වෙහෙසවන්නලු. සේදා වක්කිත්වා. සේදා වක්කිත්වා කියන පොතේ මේ දහඩිය වගුරවලා මේ ධම්මිකෙහි ධම්මලද්දෙහි ධාර්මිකව යමක් උපයන්න පුතේ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා උත්සාහ කරලා වීරිය යොදලා තමන්ගේ දහඩිය වගුරවලා අත්පා වෙහෙස කරවලා ඔන්න උපයන්නලු පුතේ. හැබැයි ඒ ඉපීම ධාර්මික වෙන්න ඕන. අන්න පුතේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ජීවත් වෙන්න ඕන විදිය. හොඳම ආර්ථිකය පුතේ දේශනා කළේ අපේ බුදුහාමුදුරුවෝ. කොහොමද අපේ ජීවිතේ ගොඩනගන්න ඕන? මේ දේවල් පුතේ අපේ බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා පුතේ අපි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන උන්වහන්සේ මේ ලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕන සහ පරලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක උන්වහන්සේ අපිට හොඳටම පැහැදිලි කළා. ඒ විතරක් නෙමෙයි පුතේ. ධනය අයවැය මේ ගැන සැලකිලිමත් වෙන්න එපා පුතේ. උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිධාපේය ආපදාසු භවිස්සති. බලන්නකො පුතේ හරිම හිතා ගන්න බැරි උපදේශන බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙනවා. හරිම වැදගත් කාරණයක්. ධනය අය වැය කොහොමද කරන්න ඕන? දැන් අතරම පුතේ අපිට තමකෝ රුපියල් 1000ක් හම්බෙනවා නම් ඒ 1000ෙන්ම කාලා හරියන්නේ නැහැ පුතේ නේ. 1000ක් හම්බෙනවා නම් ඒකෙන් අපි කොටස් 4කට බෙදා ගන්න ඕන. ඒකේන භෝගි පුංජෙය්‍ය. ඒ කියන්නේ 1000ක් හම්බුණා නම් 250ක කෑවට ප්‍රශ්නයක් නැහැ. ද්විහි කම්මං පයෝජේ. එතකොට එකක් ඔන්න කෑවා, හතරෙන් එකක් කෑවා, දෙකක් තමන්ගේ ප්‍රයෝජනෙ සඳහා යොදන්නලු පුතේ. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් හෝ වේවා, වෙනත් යම්කිසි කාර්යයක් වේවා, අන්නේ ඒ දේවල් වලට යොදන්නලු පුතේ. චතුත්තංච නිධාපෙය්‍ය ආපදාසු භවිසති. ඔන්න පුතේ හොඳම ඉතිරි කිරීම සම්බන්ධව අපේ බුදුහාමුදුරු දේශනා කළා. හතරෙන් එකක් තැම්පත් කරන්නලු. බලන්නකො පුතේ මොනතරම්නම් වැදගත් අයවැද්ද එක. ධනය උපයගත්තා
ඒක ආරක්ෂා කරන්න ඕන කොහොමද කියන එක පුතේ බුදුහාමුදුරුවෝ ලස්සනටම පැහැදිලි කරනවා. රුපියල් 1000ක් හම්බුණා 1000න් 250ක් කනවා. ඒ කියන්නේ 250ක දේවල් කනවා. ඒ වගේම 500ක් තමන්ගේ යම් කිසි කර්තව්‍යක ව්‍යාපාරයක් වෙන යම් දෙයක වැදගත් දෙයකට යොදවන්නලු. එයින් 250ක් තියාගන්නලු. මොකටද? ආපදාසු භවිස්සති. විපතක් යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ආපු වෙලාවකදී ඔබට ඒ දේවල් භාවිතා කරන්න. හරිම ලස්සනයි පුතේ. හරිම වැදගත් කාරණයක්. එනිසා උන්වහන්සේ අපිට දේශනා කළා මේ ලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕන? පරලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕන? අන්නේ කාරණාවන් හරි හැටි අපිට පැහැදිලි කරලා දුන්නා. ඒක විතරක් නෙමෙයි පුතේ. බලන්නකෝ. උන්වහන්සේ අපිට දේශනා කරනවා අල්පේච්ඡතාව සහ මහේච්ඡතාව. අතරම මේ දේවල් කොහොමද බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරනවනේ? මොකද උන්වහන්සේ අත්තිකිලමතාන යෝගයත් කාමසුකල්ලිකාන යෝගයත් දෙකම ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ දෙකම පිළිගන්නේ නැහැ. උන්වහන්සේ පිළිගන්නේ පුතේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා බුදුහාමුදුරුවෝ කොහොයත්ම කැමති නැහැ ඔය අල්පේච්ඡතාවටයි මහේච්ඡතාවට. මොකද ඔතනින් අදහස් කරන්නේ පුතේ යම් කිසි දෙයක් අල්පයෙන් පොඩ්ඩක් නෙමෙයි වැඩියෙන්ත් නෙමෙයි මධ්‍යස්ථ ප්‍රමාණයෙන්. අන්න එහෙම තියෙනවා නම් සරල දිවි පැවැත්ම කියන්නේ අන්න ඒකට පුතේ. සල්ලහුක උත්ති. ඒකයි මේ කියන්නේ සරල දිවි පැවැත්ම. අන්න එහෙම ජීවිත තමයි සාර්ථක ජීවිතයද උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තියෙන වෙලාවට කනවා නැති වෙලාවට අඬනවා. එහෙම නෙමෙයි. මධ්‍යස්තව කටයුතු කරන කියලා බුදුහාමුදුරුවෝ ලස්සනට අපිට පාඩම් කියලා දෙනවා. මේ කියන්නේ මේ ලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක උන්වහන්සේ අපිට පැහැදිලි කරනවා. ඊළඟ කාරණේ බලමු පුතේ. මේ කාරණේදී පුතේ අපිට සඳහන් කරනවා පරලෝක සුගතිය. ඔබ මේ ලෝකේ හොඳට ජීවත් වෙනවා නම් ඔබ සතුටින් ජීවත් වෙනවා නම් ඒ වගේම තමයි පුතේ සතුටින් හොඳින් ජීවත් වුණා නම් ඔබේ පරලෝකභවගාමී ජීවිතය මොනම හේතුවක් නිසාවත් දුක් ඇති ස්ථානයක යන්නේ නැහැ. පැහැදිලි මං කියන කාරණේ පුතේ. දැන් හිතන්නකො පුතේ මෙහෙම මල් ළඟ ඔන්චිල්ලාවක් තියෙනවා මේ දැන් මං ළඟ ඔන්චිල්ලාවක් තියෙනවා. මම මේ ඔන්චිල්ලාව තල්ලු කරනවා. හොඳද? මම මේ ඔන්චිල්ලාව මෙහෙම තල්ලු කරනවා. හොඳයි පුතේ මට කියන්න බලන්න ඒ ඔන්චිල්ලා ආයේ එන්නද අපසට? අනිවාර්යෙන්ම එනවා. අනිවාර්යෙන්ම එන ඔන්චිල්ලාව. බැරි වෙලාවත් පුතේ මම හයියෙන් තල්ලු කරොත් මොකද වෙන්නේ? ඒ වේගෙටම ආය ආපස්සට එනවා. ඒ වගේම තමයි පුතේ බුදුහාමුදුරුවෝ මේ මෙලෝ සහ පරලෝ කියන අනුමාත්‍රකාවයටදී පැහැදිලි කරනවා මේ ලෝකේ හරියට හිටියොත් ඊළඟ භවයේ හොඳට ඉඳීවි. බැරි වෙලාවක්වත් මේ ලෝකේ ඔබ අධාර්මිකව ජීවත් වුණොත් ඊළඟ භවයත් ඔබට අධාර්මික විදිහට තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා පුතේ හරිම වැදගත් කාරණයක් අපේ ජීවිතේට වැදගත්ම කාරණයක් කිව්වොත් මං නිවැරදි පුතේ. ඒ නිසා හරි සරල දීපැවැත්මක් තමයි අපි අපේ ජීවිතේට අපි හැඩගස්වා ගන්න ඕන. හොඳයි පුතේ අපි ඊළඟ කාරණය බලමු. බෞද්ධ දේශපාලන දර්ශනය. මේ බෞද්ධ දේශපාලන දර්ශනය කියන අනුමාත්‍රකාව යටතේ දැන් අත්‍තරම් පුතේ අපේ මේ බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහයන් ලැබුණා. ඒ ලැබුණේ බුදුරජාණන් වහන්සේ රජවරුන්ට අවවාද අනුශාසනා කළා. ඒ නිසා පුතේ ඒ අනුශාසනා කළා වගේම රාජ්‍ය අනුග්‍රහයත් අපිට ලැබුණා. විශේෂයෙන්ම උන්වහන්සේ මේ බෞද්ධ දේශපාලන ක්‍රමය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් සතර සංග්‍රහ වස්තුව. මේක හරි වැදගත් පාඩමක් පුතේ. අතරම මේ මාතෘකාව සතර සංග්‍රහ වස්තු කියන මාතෘකාව
ගොඩාක් වෙලාවක් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි පුතාලගේ පහසුව සඳහා මම කෙටියෙන් ඒ කොටස් ටික පැහැදිලි කරන්නම්. පුතේ බලන්නකෝ මේ බෞද්ධ දේශපාලන දර්ශනය කියන අනුමාතෘකාවේදී අපිට ඉගෙන ගන්න පුළුවන් සතර සංග්‍රහ වස්තුව. හොඳයි පුතේ මට කියන්න බලන්න මොකද්ද මේ සතර සංග්‍රහ වස්තු හතර? පළවෙනි එක දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. එතකොට පුතේ මෙන්න මේ සතර සංග්‍රහ වස්තුව බෞද්ධ දර්ශනයේ වැදගත් කොටසක්. අපි එකින් එක ටිකින් ටික කතා කරමු. පළවෙනි එක තමයි පුතේ දානය. ඇත්තටම අපේ පුතාලා ඒ දානය කියන එක හොඳටම දන්නවා. මොකද්ද මේ දානය කියන්නේ පුතේ? දෙනවා කියන එක නේද? යම් කිසි දෙයක් තවත් කෙනෙකුට දීම තමයි දානය. එතකොට පුතේ මේක දේශපාලන සම්බන්ධව ගත්තාම දෙන්න කියලා අදහස් කරන්නේ නැති බැරි අයට දෙන්නලු. විශේෂයෙන්ම අපි දන්නවා හාමුදුරුවන්ටත් අපි දානේ පූජා කරනවා. අපි කියනවා සාංගික දානය කියලා. ඒ දෙන දාණය ආනිසංසෙ වැඩි පුතේ. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි පුතේ දැන් අපි කතා කරමින් ඉන්නේ බෞද්ධ දේශපාලන දර්ශනය කියන අනුමාතෘකාවනේ. බලන්න පුතේ. බෞද්ධ දේශපාලන දර්ශනය. එතකොට මේ සතර සංග්‍රහ වස්තුව රටකට, ජනපදයකට, ප්‍රදේශයකට කොහොමද බලපාන්නේ? දානය කියලා අදහස් කරන්නේ නැති බැරි අයට දෙන්න ඕන. ඒ වගේම තමයි පුතේ ඒගොල්ලොන්ට උදව් උපකාර කරන්න ඕන. දැන් හිතමුකෝ මම රජෙක් කියලා හිතන්නකෝ පුතේ. එතකොට පුතාලා ගොවියෝ කියලා හිතන්නකෝ. එතකොට පුතාලා ගොවිකම් කරනවා. හැබැයි පුතාලට මේ පාර නේද? පොහොර නැහැ. ඒ වගේම බීජ නැහැ. එතකොට රජෙක් විදියට මම දැනගන්න ඕන අපේ ගොවියන්ට උදව් උපකාර කරන්න. ඕගොල්ලොන්ට ඒ නිසි කලට බීජාදිය පොහොර ආදිය ලබන්න දෙන්න ඕන මම. අන්න එක තමයි පුතේ කියන්නේ දානය, පරිත්‍යාගය. ඒ නිසා සතර සංග්‍රහ වස්තු වලින් පළවෙනි කොටස තමයි, පළවෙනි කාරණේ තමයි දානය. දෙන්න ඕන රාජ්‍ය විදියට, එහෙමත් නැත්නම් රටක නායකයා නිතරම බලලා ඒක හොයලා කටයුතු කරන්න ඕන. ඒක තමයි පුතේ පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ මොකද්ද? දානය, ප්‍රිය වචනය. ඕක පුතේ හරිම වැදගත් කාරණයක්. ඕක අනිත් එක දැන් අපේ පුතාලගෙන් ගොඩාක් වෙලාවලට අඩුවෙන් තියෙන දෙයක් තමයි ඕක. ප්‍රිය වචනය කියන එක. සමහර වෙලාවලදී අපි මොකද කරන්නේ? අපිට කවුරු හරි මොන හරි දෙයක් කිව්වාම, එකක් කිව්වාම එකට දෙකක්ම කියනවා. ඔව් මම බොහොම අත්දැකීමෙන් මේ දේවල් කියන්නේ. ඒ නිසා පුතේ ඔය ප්‍රිය වචනේ කියන එක තමයි අපි ගොඩාක්ම අපි පුතාලා හැම කෙනෙක්ම ප්‍රිය වචනේ කියන එක තවත් වැඩි දියුණු කරගන්න ඕන. මට හොඳ කතාවක් මතක් වෙනවා පුතේ. දැන් ඔය පුතාලා අහලා ඇති මේ කතාව. ඔන්න දවසක් ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයන් සමග ඔන්න කැලෑ මැදින් ගමන් කරනවා. ඉතින් අතරම පුතේ ওই කැලෑවල තියෙන පාර හොයාගන්න බෑ. ගුරු පාරවල්නේ හොයාගන්න බෑ. ඉතින් මේ ගුරුවරයා ඇතුළු කණ්ඩායම ඒ කැලෑවේ ඉතින් කැරකෙනවා සමහර ලාවට එකම ස්ථානයක තමයි මේ ගමන් කරන්නේ. දැන් මේ විදිහට ගමන් කළාම පුතේ හරිද? මොකද උනේ? මහන්සි ගතිය ආවා. දැන් බඩගිනි. මොකද්ද කරන්නේ දැන්? ඔන්න ගුරුවරයා තමගේ එක ගෝලයෙකුට කියනවා පුතේ දැන් නම් බඩගිනි. ඒ නිසා අපි දැක්ක අර වැද්දෙක් හිටියා. ඒ වැද්දා ගෙන් මස් ටිකක් ඉල්ලන් එන්න කියලා. ඔන්න ගුරුවරයා කියපු විදිහටම මේ ගෝලයා ගියා.
ගිහිල්ලා වැද්දට කොහොමද දන්නවද කතා කරේ? අඩෝ. දැන් අර කතා කරන විදියක් තියෙනවනේ. අඩෝ වැද්දෝ. කවදාවත් මේ වගේ වචන පාවිච්චි කරන්නේ පුතේ. බලන්න මේ පුතා පාවිච්චි කරපු වචන. අඩෝ වැද්දෝ. මස් ටිකක් දීපන්. හරිම බඩගිනිලු. බලන්න කියපු විදිය. කියපු විදිය පොඩ්ඩක් බලන්න. අඩෝ වැද්දෝ මස් ටිකක් දීපන් බඩගිනි කියලා කිව්වා. මේක අහපු වැද්දට ඉවස ගන්න බැරි කේන්තියක් එනවා. එහෙම වෙනවනේ. දැන් අපිට කවුරු හරි මොන හොඳ නැති වචනයක් කිව්වොත් එහෙම ගැලපෙන්නේ නැති වචනයක් අනික අර වැද්දා කියන එක මේ ඔය දඩයන් එහෙම මේ ලේසින් තමන්ගේ ළඟට ආව නෙමෙයිනේ. එයා මහන්සියෙන් මේ දඩයන් කරලා ලබාගත් දේවල්. ඉතින් අර විදිහට ඉල්ලුවාම වැද්දට සෑහෙන්න ඒ අවස්ථාවේ හැටියට කේන්ති ගියා. කේන්ති ගියාම වැද්දා කියනවා කරුණා කරලා මෙතනින් ඉවත් වෙලා යන්න. කරුණා කරලා මෙතනින් ඉවත් වෙලා යන්නලු. හොඳයි. එයාත් ගස්සලා ඔන්න ගියා. ගුරුවරයා කියනවා ඊළඟ ගෝලයාට පුතේ ඔන්න බඩගිනි තව වැඩි ඒ නිසා පුළුවන් නම් මස් ටිකක් ඉල්ලන් එන්න. ඔන්න පුතේ වැදගත්. මෙතනට හරි වැදගත්. මේ කාරණේ වැදගත්. ඒ නිසා පුතාලා හොඳට අහගන්න. මේ පුත්‍රයා මේ ගෝලයා ගිහිල්ලා අර වැද්දාගෙන් මස් වැද්දා අර දඩයන් කරපු වැද්දාගෙන් අහනවා යහළුවනේ. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් කියන්නේ එයා අහන්නේ මෙහෙමයි. මිත්‍රය. ඇත්තටම කියනවා නම් ලොකු බඩගින්නක් තියෙනවා. ඒ නිසා පුළුවන් නම් උදව්වක් හැටියට අපිට උදව් කරන්න පුළුවන් නම් මස් ටිකක් දෙන්න කියලා. මේ වචන ටික හරිම ලස්සනට කිව්වා. මොකද්ද කිව්වේ පුතේ? මිත්‍රය පුළුවන් නම් මස් ටිකක් දෙන්න අපිට හරිම බඩගිනි. මේක අහපු වැද්දා දෙපාරක් හිතුවේ නෑ පුතේ. තිබුණු මස් ටික ඔක්කොම දුන්නා. එහෙනම් පුතේ ඔයයි කට්ටිත් එක්ක කන්න කියලා. පුතේ ඔයයි තව කට්ටිත් එක්ක බෙදාගෙන කන්න කියලා කිව්වා. අන්න පුතේ වැදගත් කාරණයක්. කලින් ගියපු එක්කෙනා කතා කරපු විදිය සහ දෙවෙනියට ගියපු විදිය කතා කරපු එක්කෙනා දැන් පුතාලට වෙනසක් තේරෙනවා ඇති. ඒ නිසා පුතේ ඔය ප්‍රිය වචනේ කියන එක හරිම වැදගත් කාරණයක්. මතක ඇතුවම ප්‍රිය වචනයෙන් කතා කරන්න. ප්‍රිය වචනයක යම් තැනක කතා කරනවාද ඔබ එතන ඔබේ මිත්‍රයන් ඉන්නවා. ඒ අය ඔබේම වයසේ අයම වෙන්න ඕනේ නැහැ. සමහරවිට ඔබ ආදරෙන් කතා කරනවා නම් සතෙකුට එයාත් ඔයාගේ යාළුවෙක් වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට පුතේ සතුන්ටත් කතා කරන එක නම් දාලානේ ප්‍රිය වචනෙන් ආදරෙන් කතා කරනවනේ. අන්න ඒ ආදරෙන් කතා කරනකොට පුතේ සත්තු උනත් පුතේ ඒගොල්ලන්ට තේරෙනවා මේ ආදරෙන් කතා කරන්නේ කියලා. ඒ නිසා කවදාවත් පුතේ නරක වචන භාවිතා කරන්න එපා. නරක වචන භාවිතා කරන්නම එපා. පුළුවන් තරම් ප්‍රිය වචන කතා කරන්න. ඔබට ආදරය කරන පිරිස දවසින් දවස වැඩි වේවි. විශේෂයෙන් මේ බෞද්ධ දේශපාලන දර්ශනයේදී අපි විශේෂයෙන් කතා කරන්න පුළුවන්. දැන් රජෙක් ගත්තාම පුතේ හරිම සැරයක් කෙනෙක් නේ. එකපාරයි කියන්න ඕනම දෙයක් සිද්ධ වෙනවා. නේද? බැරිලාවත් කිව්වොත් එහෙම වහා හිස ගස දමනු මැනවි කිව්වොත් එහෙම කියනවත් එක්කම හිස ගසලා දාලා. ඒ නිසා පුතේ මේ ඔය ප්‍රිය වචනේ කියන එක හරිම වැදගත් සහ බොහොම පරිස්සමෙන් කට පාවිච්චි කරන්න ඕනේ. ඊළඟ කාරණේ පුතේ මොකද්ද? අර්ථචර්යාව. අර්ථචර්යාව කියලා කියන්නේ මොකද්ද පුතේ? දැන් පුතාලා කැමතිද මම වැරදි වැඩ කරමින් ඉඳිමින් නේද? වැරදි වැඩ කරමින් ඉඳිමින් ඕගොල්ලන්ට කියනවා ඔය වැඩේ කරන්න එපා කියලා. ඒක සාධාරණයිද? එතන අර්ථචර්යාවක් තියෙනවද? නැහැ. හරියට මොන වගේද දන්නවද පුතේ? දැන් ඔය වඳුරු කට්ටිය ඉන්නව නේද? වඳුරු. ඒ වඳුරෙක් ගහේ ඉඳගෙන අනිත් අයට කියනවා උඹලා ගස් වලට නගින්න එපා කියලා.
වඳුරෙක් ගහේ ඉඳගෙන එයා අනිත් අයට කියනවා ගහේ නගින්න එපා කියලා. මාරයි නේද? ඈ ඒ නිසා පුතේ අර්ථචර්යාව කියන එක හරි වැදගත්. විශේෂයෙන්ම බෞද්ධ දේශපාලනය ගත්තාම බෞද්ධ දර්ශනය ගැන කතා කරද්දී පුතේ ඔය අර්ථචර්යාව කියන එක හරි වැදගත්. ඒ නිසා ඕනම කෙනෙක්ගේ චරිතය හොඳ වෙන්න ඕන. නේද? ඒකයි මෙතන මේ අදහස් කරන්නේ පුතේ වෙන මුකුත් නෙමෙයි. දැන් විශේෂයෙන්ම දැන් රජා එහෙමත් නැත්නම් නායකයා ලොක්කා හොඳ වුණොත් නේද? අපි එහෙමනේ කතා කරන්නේ පුතේ. ඊළඟ සේවකයෝ ගෝලයෝ අන් පිරිසත් හොඳ වේවි. නිසා අර්ථචර්යාව තමන්ගේ චර්යාව අර්ථවත් විය යුතුයි. ඒකයි මේ කියන්නේ පුතේ. හතරවෙනි කාරණය සමානාත්මතාව. ඕක හරිම වැදගත්. පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක පුතාට මම රුපියල් 100ක් දෙනවා. අනිත් පුතාට මම රුපියල් 50ක් දෙනවා. මොකද වෙන්නේ? ඒ දෙදෙනා අතර කතා බහක් ඇති වෙනවා. මට 100ක් දුන්නා, ඔයාට 50යි දුන්නේ. මට 50යි දුන්නේ, ඔයාට 100ක් දුන්නා. ඒ නිසා පුතේ ඒ උදාහරණය පුතාලට හොඳටම තේරෙනවා ඇති. දෙනවා නම් දෙන්නටම 100 ගානේ දෙන්න ඕන. නැත්තම් ලොකු ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් පුතේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ සමානාත්මතාව කියන එක තියෙන්න ඕන. යම් තැනක අසමානතාවක් තියෙනවා නම් සමාන නැත්තම් එතන ප්‍රශ්න රාශියක් නැගෙන්න පුළුවන්. ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ සතර සංග්‍රහ වස්තු කියන එක හරිම වැදගත්. වැදගත් වගේම මේක බෞද්ධ දේශපාලන දර්ශනයට ඉතාමත්ම වැදගත් පාඩමක් පුතේ. ඒ නිසා මතක තියාගන්න පුතේ අපේ අනුමාතෘකාව තමයි බෞද්ධ දේශපාලන දර්ශනය. අන්න ඒ යටතේ තමයි අපි මේ සතර සංග්‍රහ වස්තුව කතා කළේ පුතේ. හොඳයි පුතේ අපි ඊළඟ කොටසේදී කතා කරමු. පුතාලට බලා ගන්න පුළුවන් දසරාජ ධර්ම. මේකත් පුතේ අර බෞද්ධ දේශපාලනික දර්ශනයට අයිති කොටසක්. දසරාජ ධර්ම අනිවාර්යෙන් අහලා තියෙනවනේ පුතේ. පුතේ ඉතින් මම මේක සරලව කෙටියෙන් පුතාලට කියන්න මෙන්න මේ විදියට. නේද? පුතාලා ගාථාවකුත් අහලා ඇති නේද? දානං සීලං පරිත්‍යාගං අජ්ජවං වද්දවං තපං කියලා අහලා ඇති. නමුත් පුතාලගේ පහසුව සඳහා මම මෙතන සිංහලෙන් ඔන්න පිළිවෙලින් දාලා තියෙනවා. පළවෙනි එක දානය, පරිත්‍යාගය, සීලය, තපස, අවිහිංසාව, අක්‍රෝධය, ඍජුභාවය, මෘදුභාවය, ඉවසීම, අවිරෝධතා. ඉතින් පුතේ මේ විදියට ගත්තාම අපිට සඳහන් කරන්න පුළුවන් දසරාජ ධර්ම. මේකත් හරිම වැදගත් පාඩමක් පුතේ. මම පුතාලගේ පහසුව සඳහා මේ විදියට සටහන් කරලා තියෙනවා. පුතාලා මතක ඇතුවම ඔය 10 පාඩම් කරගන්න. ගාථාවකින් මතක තියාගන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. පුතාලගේ පහසුව විදිය මේක නම් මේ විදියට මතක තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. හොඳයි පුතේ. දැන් මේ බෞද්ධ දේශපාලන දර්ශනය කතා කරද්දී පුතේ මේ බුදුහාමුදුරුවෝ මේ දර්ශනය ඉදිරිපත් කරමින් රාජ්‍ය මහා මාත්‍යාදීන්ට මේ අවවාද අනුශාසනා කළා. අනුශාසනා කළාට පස්සේ පුතේ දැන් අපි දන්නවා සාමාන්‍ය මේ සමාජයේ සදාචාර පිළිහිම රටවැසියන්ගේ ආර්ථික සුභසිද්ධි ප්‍රජාතන්ත්‍රවාද. දැන් ඔය සතර සංග්‍රහ වස්තුව දසරාජ ධර්මයක් නේද? දැන් මේ වගේ දේවල් රජතුමා රටේ නායකයා පාලනය කරනකොට රටේ සමාජයේ තියෙන සදාචාරත්වය පිරිහෙනවා වෙනුවට ඔන්න පුතේ සංවර්ධනය වෙනවා. ඒ වගේම තමයි රටවැසියන්ගේ ආර්ථිකයේ සුභසිද්ධිය දවසින් දවස දියුණු වෙනවා මිසක කවදාකවත් පල්ලෙහාට යන්නේ නැහැ. ඉහළට යනවා මිසක පල්ලෙහාට ගමන් කරන්නේ නැහැ පුතේ.
ප්‍රජාතාන්ත්‍රවාදී සංකල්පය මිනිස්සු තමන් ගැනත් හිතනවා අනුන් ගැනත් හිතනවා. ඒකනේ අපි කියන්නේ ප්‍රජාතාන්ත්‍රිකවාදී ජනතාවට අයිති කියන එක කියන්නේ පුතේ. මිනිස්සු තමන් ගැනත් හිතනවා අනුන් ගැනත් හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට පුතේ අපිට කතා කරන්න පුළුවන් බෞද්ධ දේශපාලන දර්ශනය කියන අනුමාතෘකාව යටතේ. හොඳයි පුතේ අපි ඊළඟ කොටසත් බලමු. අපේ පුතාලට පේන තියෙනවා අනුමාතෘකාවක් සංඝ සමාජයේ ව්‍යාප්තිය. දැන් ඔන්න පුතේ අපි පියවරින් පියවර ඉස්සරහට දැන් ගමන් කළා. බෞද්ධ ධර්ම දූත සේවාවේ ආරම්භය සහ බුද්ධ කාලීන ශාසන ව්‍යාප්තිය. නේද? අපි ඒවනේ කතා කරමින් ඉන්නේ පුතේ. නේද? එතකොට පුතේ අපි කතා කළා කොහොමද මේ ධර්ම දූත සේවාව ආරම්භ වුණේ, කොහොමද ගමන් ගත්තේ, මේ ශාසන ඉතිහාසය ගැන කතා කරා. ඒ වගේම ශාසන ව්‍යාප්තිය පිළිබඳව කතා කරා. ඒ විතරක් නෙමෙයි. 12 මහා ජනපදයන් පිළිබඳවත් අපි කතා කළා. සම්පූර්ණයෙන් නොවුණත් අපි කෙටියෙන් කතා කළා. ඊට පස්සේ පුතේ රාජ්‍ය අනුග්‍රහය, රජවරුන් පිළිබඳව, ප්‍රභුවරුන් පිළිබඳව, සිටුවරුන් පිළිබඳව කතා කළා. ඔන්න ඔය විදිහට පුතේ මෙන්න මේ ශාසන ව්‍යාප්තිය ඔන්න පිළිවෙලින් පියවරට ගමන් ගත්තා. ඉතින් පුතේ දැන් මෙතනදී වැදගත් කාරණේ තමයි බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය ඔන්න ටිකින් ටික සංවර්ධනය වෙමින් ආවා. මෙන්න මේ අනුමාතෘකාවේදී අපි කතා කරමු සංඝ සමාජයේ ව්‍යාප්තිය. එතකොට පුතේ පැරණි ಭಾರತයේ පැවිදි ජීවිතයක් ගැන අපි කතා කරන්නේ නේ. මොකද අපි කතා කරමින් දැන් ඉන්නේ සංඝ සමාජයේ ව්‍යාප්තිය පිළිබඳව. සංඝ සමාජයේ ව්‍යාප්තිය කොහොමද මේ සංඝ සමාජයේ ටිකින් ටික ව්‍යාප්ත උනේ? කොහොමද මේක පිළිවෙලින් ගමන් කළේ? අන්න පුතේ මේ කොටසෙන් අපි ඒක ඉගෙන ගන්නවා. පුතාලා බලන්නකෝ මම මෙතන සඳහන් කරලා තියෙනවා සංඝේ ගණේ ගණාචාර්ය. දැන් මේ වචන තුනෙන් අදහස් කරන්නේ පුතේ සමූහය කියන එකයි. සමූහය කියන එකයි. පැහැදිලිද? එතකොට සංඝ කියන වචනේ තේරුමත් සමූහය කියන එක. ඒ කියන්නේ එකක් කියන එක. එක කොටසක් කියන එක තමයි ඔය අදහස් කරන්නේ. පැහැදිලිද? මට කියන්න ඕමනා තියෙන්නේ මෙන්න මේකයි පුතේ. දැන් එකිනෙකට විරුද්ධව දෘෂ්ටීන් ඉදිරිපත් කරමින් වාද විවාද ඇතිව පිඩුසිඟා යාම. ඔය කියන කාලේ පුතේ මොකද වුනේ? ඔය සමූහයක් එකතු වෙලා විවිධ මත ඉදිරිපත් කරමින් එවැගේම වාද විවාද කරමින් ඔන්න පිඬුසිඟා වැඩියා. හරිද? දැන් මේක අපේ බුදුහාමුදුරුවෝ ගිහි කාලේ බලනවානේ. පුතාලට මතකද සතර පෙර නිමිති වලින් අපි ඉගෙන ගත්තා පැවිදිරුවක් කියලා. අන්න පුතේ. ඒක හාමුදුරු කෙනෙක් නෙමෙයි. ශ්‍රමණය කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා අර පිඬුසිඟා වඩින මතවාද ඉදිරිපත් කරන සන්න්‍යාසී ජීවිතේ බොහොම සරල ජීවිතය ගත කරන කෙනෙක් තමයි සිද්ධාර්ථ කුමාරයන් දැක්කේ. හරිද? ඉතින් පුතේ මෙතන මම අදහස් කරන්නේ දැන් ඔය බුදුහාමුදුරුවෝ දැන් බුද්ධත්වය ලබා ගන්නවනේ. හැබැයි ඊට කලින් මේ අර පිරිසක් හිටියනේ සංඝ ගණේ ගණාචාර්ය කියලා කට්ටියක්. ඒතර පුතේ අපි බුදුහාමුදුරුවෝ පිරිසක් එකතු කළා. පිරිසක් එකතු කරලා ඔන්න ටිකින් ටික මේ ධර්මයේ ප්‍රචාරය කරන පටන් ගත්තා. දැන් අපි හැමෝම දන්නවා පුතේ මෙන්න මේ කාරණේ හොඳට බලන්න. පරිබ්‍රාජක, ශ්‍රමණ, බ්‍රාහ්මණ,
යති සන්නාසි එහෙමත් නැත්නම් සන්නාසි භික්ඛු දැන් මේ කට්ටිය පුතේ අපිට ඕන තරම් හම්බ වෙනවා කොහෙද මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රයේදී අපි මේගොල්ලෝ අපිට හමු වෙන්නේ දැන් එතකොට පුතේ මොකද්ද මේ කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ මෙන්න මේ වගේ පිරිස් ඕන තරම් හිටියා මේගොල්ලෝ දිහා බැලුවා බුදුහාමුදුරුවෝ බලලා බුදුහාමුදුරුවෝ තැනට සුදුසු නෙවන යොදලා ඔන්න පුතේ මොකද උනේ බුදුහාමුදුරුවොත් කණ්ඩායමක් සංඝයක් නැත්තම් පිරිසක් හැදුවා ඔන්න පුතේ මෙහෙමයි මේ සංඝ සමාජයේ ව්‍යාප්ත වෙන්නේ පුතාලට හොඳට මේක තේරෙනවා බලන්නකෝ උන්වහන්සේ පිරිසක් හැදුවා අපි දන්නවා මේ පිරිස කවුද කියලා නේද ඔන්න පුතේ උන්වහන්සේ නිර්මාණය කළා භික්ෂුන් වහන්සේ නම තමන්ගේ මේ ධර්මය ප්‍රචාරය කරන්න උන්වහන්සේ නිර්මාණය කළා කවුද භික්ෂුවක් ඔන්න බලන්න පුතේ කවුද මේ භික්ෂුවක් කියලා කියන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ මෙන්න මේ අනුමාතෘකාවේ පුතේ මොකක්ද අපි ඉගෙන ගන්නෙ කවුද මේ භික්ෂුවක් උන්වහන්සේ මේ භික්ෂුව කියන කවුද පුද්ගලයා පැහැදිලි කරනවා පස්කම් සුවය ලුහු බඳිනා ගිහියා මල් බරින් හා ඔපයින් යුත් පියෑඹීමෙහි අදක්ෂ මොනරෙකුටත් දැන් මොකද්ද මේ කියන්නේ පුතේ මොකද්ද මේ අදහස් කරන්නේ පුතේ දැන් ලස්සනට ඉන්න මොනරා පුතේ මොනරා දන්නවනේ එයාට ඇත්තටම ලොකු දුර ඈත පියඹාගෙන යන්න බෑ ඇත්තම කතාව ඒකයි එකක් එයාගේ ඇඟ හැම ලොකුයි අනිත් එක පුතේ මොකද්ද අර දන්නවනේ පුතේ ඔයගොල්ලෝ එයාගේ පිහාටු හැම තියද්දි නේද එයාට ලස්සනට තියෙනවා පිහාටු හැම තියෙනවා ඔව් ඒක තියෙනවා හැබැයි යාට ලොකු ඈත පියාඹා යන්න බෑ ඒකට හේතුව තමයි නේ පිල්බරින් හා ඔපයින් යුත් තොර පුතේ මේ ගිහියා කියන එක්කිනා උපමා කරලා තියෙන්නේ කාටද පුතේ අදක්ෂ මොනරෙකුට කාටද අදක්ෂ මොනරෙකුට ඒකත් එක්කම පුතේ ගිහි බැඳීම් වලින් මිදුණු සරල දිව්‍යකට පාතබන පැවිද්දා පිල්බර නැති වලාකුළු විනිවිද පියෑඹීමෙහි දක්ෂ ජව සම්පන්න ස්වර්ණ හංස රාජයෙකුට උපමා කළහ හරිම වැදගත් පුතේ දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ පිල්බරින් යුත් මොනරෙකුට තමයි ගිහියා උපමා කරන්නේ මොකද ඇත්ත කතාව ඒකනේ පුතේ ගිහියා කියන එක්කිනා දැන් අපි පැවිදි අයනේ ඒතර ගිහියා කියන එක්කිනා මොකද යා අර බැඳීම් වලින් එකතු වෙලා ඉන්නේ හැබැයි පැවිදි පක්ෂය එහෙම නෑ පුතේ ඒතර පැවිදි අය හරියට බුදුහාරෝ උපමා කරනවා ස්වර්ණ හංසෙක් වගේ මොකද ඒගොල්ලෝ නතර නොවි දිගටම පියාඹනවා පැහැදිලිද පුතේ ඒතර මේ අදහස් කරන්නේ මොකද්ද පුතේ ගිහි කියන පුද්ගලයා බැඳින් සහිත කෙනෙක් පැවිදි එක්කිනා ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කෙනා බැඳීම් වලින් රහිත කෙනෙක්. එතකොට යාට ප්‍රශ්න ඕන තරම් හරියට ස්වර්ණහංසයක් පියාඹන්න වගේ වලාකුළු දක්වාම යාට දිගටම පියඹා යන්න පුළුවන්. අන්න එවන් කෙනෙක් තමයි පුතේ අපේ බුදුහාමුදුරුවෝ නිර්මාණය කරේ. අන්න ඒකයි උන්වහන්සේ බැලුවා පිරිසක් ඉන්නවා මෙන්න මේ වගේ පිරිසක් මං ඇති කරොත් මෙන්න මේ වගේ සේවාවක් ඇති වෙනවා. අන්න පුතේ සංඝ සමාජය ව්‍යාප්ත කරන උන්වහන්සේ හොඳ භික්ෂුන් වහන්සේ නමක් නිර්මාණය කළා. හොඳයි පුතේ ඊළඟ කාරණේ බලමුකෝ අපි. සංඝ සමාජයේ වැඩි යාම. දැන් අර වගේ ප්‍රශ්න නැති වැදගත් කෙනෙක් නිර්මාණය කළාම පුතේ මොකද උනේ? සංඝ සමාජය වැඩිවීම
වර්ධනය වීම වෘද්ධියක් ඇතිවීම නේද? දැන් ඇත්තටම දැන් අපි දන්නවනේ පුතේ ඔය ශුද්‍ර අපි කොටස් හතරක් කතා කළානේ ඔය වර්ණ ભેදේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුද්ධ නේද? සුද්‍ර කියලා කියනවා අපි. එතකොට පුතේ අර සුද්‍ර කියන අයත් වෛශ්‍ය කියන අයත් ගොඩාක් අය බුදුහාමුදුරුවන්ට සමීප වුණා. සමීප වුණා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මෙයා බ්‍රාහ්මණ කුල කෙනෙක්, මෙයා වෛශ්‍ය කෙනෙක්, මෙයා ශාස්ත්‍රීය කෙනෙක්, මෙයා සුද්‍ර කෙනෙක් කියලා හැම බැලුවේ නෑ පුතේ. හරියටම උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඔය අපේ ලංකාවේ ගත්තට පස්සේ ගංගාවල් තියෙනවනේ පුතේ. කැලණි ගඟ කියයි, මැණික් ගඟ කියයි, නේද? වලවේ ගඟ කියයි. ඉතින් ඔය ගංගාවල් හුඟක් තියෙනවනේ පුතේ. ඔය වතුර ටික කොහෙටද යන්නේ? අන්තිමට මොහොඳටනේ. මොහොඳට ගියාම පුතේ හොයාගන්න පුළුවන්ද මේ කැලණි ගඟෙන් ආපු වතුර, මේ මැණික් ගඟෙන් ආපු වතුර කියලා අපිට හොයාගන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම පුතේ එහෙම හොයාගන්න බෑ. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ ශාසනයත් හරියට ඒ වගේ. හරියට මහ මුහුදක් වගේ. මේකේ බ්‍රාහ්මණ අයත් පැවිදි වෙනවා. වෛශ්‍ය ශාස්ත්‍රීය සුද්‍ර මේ පිරිසත් පැවිදි. නිසා මට කවුරුත් කුලේ මට වැඩක් නැහැ. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මේක දරන්නේ මහානදම් තමයි මේ පුරන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කළා. කොහොම වුණත් පුතේ හාමුදුරුවන්ගේ සංඛ්‍යාව දවසින් දවස ඔන්න වර්ධනයක් තියෙනවා. වැඩිවීමක් තියෙනවා. බලමු පුතේ මේ අනුමාත්‍රිකාවේ මොකද්ද අපි කතා කරන්නේ. උන්වහන්සේ කියනවා උන්වහන්සේට යම් අවස්ථාවකදී උන්වහන්සේට මෙන්න අවස්ථාවක් ගන්නවා. ලබෙය්‍යාම මයම් භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලබෙය්‍යාම උපසම්පදංච. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සමීපේ අපිට පැවිදිය සහ උපසම්පදාව ලබා දෙන්න. එහෙමත් නැත්නම් අපිව මහාන කරන්න. බලන්න පුතේ නැවතත් පුතේ හොඳට බලන්න මේ කාරණය. ලබෙය්‍යාම මයම් භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලබෙය්‍යාම උපසම්පදංච. ස්වාමීනි අපි භාග්‍යතුන් වහන්සේ සමීපෙහි පැවිදි වී උපසම්පදා ලබන්නෙමු. බලන්නකො පුතේ හරිම වැදගත් කාරණයක් මේක. ඔන්න බුදුහාමුදුරු ළඟ බුදුහාමුදුරුවෝ හොයාගෙන ඇවිදිලා මහාන වෙනවා. මහාන වෙලා වුණ උපසම්පදා ලබන පුතේ. දැන් හොඳටම බලා ගන්න පුළුවන් පුතේ මේ කාරණේ වැදගත්. බලන්නකො පුතේ අපිට හොඳටම බලා ගන්න පුළුවන් ඉස්සල්ලාම පස්වග තවුසන් තමයි හිටියේ. ඉස්සල්ලාම හිටියේ කවුද පුතේ? පස්වග තවුසන්. ඊට පස්සේ අපි දන්නවා යසකුල පුත්‍රයා ඇතුළු මේ මිත්‍රයන්. නේද? අපි දන්නවා ඊට පස්සේ බද්දවග්ගී කුමාරවරුන්, තුම්බෑ ජටිලයන්, කෝලිත උපදිස්සපේ වැජියන් ওই විදිහට පුතේ ඔන්න පිරිස වැඩි වෙන්න පටන් ගත්තා. සංඝ සමාජය වැඩි වෙන්න පටන් ගත්තා පුතේ. ඒකයි පුතේ මේ අපිට මේ අනුමාත්‍රිකාවේදී බලා ගන්න පුළුවන්. පැහැදිලිද පුතේ? හොඳයි. අපි ඊළඟ අනුමාත්‍රිකාව බලමු පුතේ. ඒ තමයි ප්‍රාදේශීය වශයෙන් පැවිදි කිරීමට අවසර දීම. ජම්බුදීපේ කියන්නේ පුතේ සෝස් මහා ජනපදයේ වලින් යුක්ත රටක්. එක ජනපදයක් ගැන අපි කතා කරපු විදිය මතක ඇතිනේ පුතේ. ඉන්දියාව කියන්නේ ලොකු රටක් පුතේ. ඉතින් ඇත්තටම බුදුහාමුදුරුවෝ විතරයිනේ වැඩ හිටියේ ඔය කියන කාලේ. ඉතින් උන්වහන්සේ තමයි පැවිදි කළේ. හැබැයි පුතේ පිරිස වැඩි වෙනකොට මොකද උනේ? බුදුහාමුදුරුවෝ හොයාගෙන යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ හැම දෙයක්ම කරන්න අපහසුයි. උන්වහන්සේ අවසර දෙනවා එහෙමනම් මහණෙනි ඔබලා මහාන කරගන්න. මහාන මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා උන්වහන්සේ අපිට පැහැදිලි කළා. බලන්නකෝ පුතේ මම කාරණය මෙතන සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ මේ විදිහට පැහැදිලි කරන පුතේ ඉමේකෝ සමනා සක්්‍ය පුත්තියා. මේ ඉන්නේ කවුද පුතේ? සාක්‍ය පුත්‍රියය. සාක්‍ය පුත්‍රියය.
විශේෂයෙන්ම පැවිදි කිරීමේ අධිකාරිය බලය මුල් ශ්‍රාවකයන්ට නොතිබෙන. දැන් ඔය ඉස්සල්ලා පුතේ අපි දන්නවා ඔය යසකුල පුත්‍රයන් ඇතුළු අනිත් අයට පැවිදි කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි පුතේ පසු කාලීනව ගත්තට පස්සේ ඇත්තටම අපිට බුදුහාමුදුරුවෝ අපිට අවසර දෙනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම කාරණයක්. බලන්නකො පුතේ. තුම්හේව භික්කවේ තාසු දිසාසු තේසු ජනපදේසු පබ්බාජේත උපසම්පාදේත. බලන්න පුතේ හරිම ලස්සන කාරණයක්. හරිම වැදගත් කාරණයක්. උන්වහන්සේ පිරිස වැඩි වෙනවත් සමගම උන්වහන්සේ පුතේ පැවිදි වීමට අවසර දෙනවා. මෙන්න කාරණේ මොකද්ද මේ කියන්නේ පුතේ? තුම්මේව බික්කවේ මහණෙනි මේ අහගන්න ඕගොල්ලෝ මේක අහගන්න. තාසු දිසාසු ඒ දිසාවන් වල තේසු ජනපදේසු ඒ ජනපදයන් වල පබ්බාජේත මහාන කරන්න. ඒ වගේම උපසම්පදා කරන්න. පුතේ ওই විදියට මේ කාරණය එහෙමත් නැත්නම් උන්වහන්සේ මේ මහාන කිරීම බලන්න පුතේ අපේ අනුමාත්‍රකාව මොකද්ද? ප්‍රාදේශීය වශයෙන් පැවිදි කිරීමට අවසර දීම. උන්වහන්සේ අපිට අවසර දුන්නා. හැබැයි පුතේ දන්නවද මොකද උනේ? ලොකු ප්‍රශ්නයක් වුණා. උන්වහන්සේ ඉඩ දුන්නා තමයි. හැබැයි පුතේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ප්‍රශ්නේ? පිරිස වැඩි වෙනකොට පුතේ ඕනම තරම් ප්‍රශ්නයක් කරනවා. ඕනම තරම් ප්‍රශ්නයක් කරනවා පුතේ. මොකක්ද දන්නවද? දැන් ඔන්න මහාන කරන්න පටන් ගත්තා. පිරිස වැඩි වුණා. ප්‍රශ්න රාශියක් මතුවුණා. ඔන්න පුතේ ගැටලුව මතුවෙනවා. ඔන්න පුතේ ලොකු ප්‍රශ්නයක් මේක. මේක එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක සැලකිය යුතු ප්‍රමාණයක් ලොකු ප්‍රශ්නයක් මේක. ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා පුතේ. මොකද පිරිස වැඩි ප්‍රශ්න ටික වැඩි. ඉතින් පුතේ ওই විදියට ප්‍රශ්න රාශියක් ඔන්න මතුවෙන්න පටන් ගන්නවා. හොඳයි පුතේ අපි ඊළඟ කොටසේදී ඊළඟ කාරණේ කතා කරමු. අපිට බලා ගන්න පුළුවන් ආචාර්ය උපාධ්‍යායන් පත් කිරීම. දැන් ඇත්තටම මෙහෙමනේ වෙන්නේ පුතේ. දැන් උතන මහාන වෙන්නේ නොඑක් කුලවල හිටපු අය. නොඑක් කුලවල හිටපු අය තමයි මහාන වෙන්නේ. පැහැදිලිද? බ්‍රාහ්මණ අයත් මහාන වෙනවා, ශාස්ත්‍රීය කට්ටියත් මහාන වෙනවා, වෛශ්‍ය ශූද්‍ර ඔය විදිහට පුතේ හැම කුලෙම මහාන වෙනවා. හැබැයි පුතේ මොකද වෙන්නේ? සමහරක් අය මහාන වෙන්නේ මහාන දම් පුරන්නම නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? තවත් ගැටලු මත වෙනවා. එහෙම වෙනවනේ පුතේ. දැන් සමහරවිට ඒගොල්ලෝගේ ඒකායන බලාපොරොත්තු ඒකායන අරමුණේ දැන් මහාන දම් පුරන්න නෙමෙයි නම් නේද? ප්‍රශ්න මත වෙන්න පුළුවන්. උන්වහන්සේ පුතේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දෙයක් අපිට දේශනා කළා. විශේෂයෙන් අපිට මේ අනුමාත්‍රකාවේදී කතා කරන්න පුළුවන්. ඒ තමයි ආචාර්ය උපාධ්‍යායන් පත් කිරීම. එතකොට කවුද පුතේ ආචාර්ය, උපාධ්‍යාය, අන්තේවාසික, සද්දේ විහාරික? ඔන්න. එතකොට මෙහෙම තිබ්බහම ගුරුවරයෙක් ඉන්නවා. උපාධ්‍යාය කියලා කියන පුතේ යාව බලා ගන්න එක්කිනා. ඒ කියන්නේ ළඟින් ආශ්‍රය කරන එක්කිනා. ඒ වගේම අන්තේවාසික, සද්දේ විහාරික, විහාරේ වාසය කරන පිරිස. මෙන්න මේ විදිහට පුතේ බුදුහාමුදුර අපිට පැහැදිලි කරා. ඒතර මෙතනින් වඩාත් මොකද වෙන්නේ? අර එයා ආදර්ශයට ගන්නවා. පන්සලේ වැඩ ඉන්න අනිකොත් ස්වාමින් වහන්සේලා දිහා බලලා එයාගේ ජීවිතේත් ඒ විදිහට හැඩගස්ස ගන්නවා. ඒ නිසා ආචාර්යවරයෙක්, උපාධ්‍යවරයෙක්, අන්තේවාසිකයෝ, ඒ වගේම සද්දි විහාරිකයෝ මෙන්න මේ පිරිස වැඩි වුණා මොකද වෙන්නේ? එයාට එක ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. කොහොම හරි පුතේ ඔන්න ඔය විදියට උන්වහන්සේ අවසර දුන්නා තමයි, මහාන කළා තමයි, ප්‍රශ්න මතුවුණා තමයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් තමයි මේ විදියට උන්වහන්සේ උපාධ්‍යායන් පත් කළා. හොඳයි පුතේ අපි ඊළඟ කාරණයක් බලමු. පරිවාස කාලයක්. අපි කියන්නේ ට්‍රේනින් නේද? ට්‍රේනින් කරන්න පුතේ කාලයක් ට්‍රේන් කරන්න ඕන අපි.
ඕනම දෙයක් එහෙමයි. අපිට ඕන කාලයක් අපි කියන්නේ පුරුදු වෙනවා කියලා කියන්නේ. එහෙම කාලයක් හැම දිනාටම අවශ්‍යයි පුතේ. එහෙම නැතුව ඇත්තටම දෙයක් කරන්න අපහසුයි. ඉතින් අපි දන්නවා පුතේ සාමාන්‍යයෙන් ඔය මේ ජටිලයන් සහ මේ ශාක්‍ය ඔය ශාක්‍ය කියන අය මේ එතරම් ගැටලුවක් උනේ නැහැ. ශාක්‍ය කියන අය සහ ජටිලයන් මොකද මේ කට්ටිය බුදුහාමුදුරු ළඟින් ආශ්‍රය කරපු අය. ඒ නිසා මේගොල්ලෝ මහාන කරද්දී නම් එතරම් ගැටලුවක් මතුවුනේ නැහැ. හැබැයි පුතේ වෙනත් ආගමික ඉදිරිපත් කරපු අය, ඒ වගේම වෙනත් දෘෂ්ටීන් අනුගමනය කරපු අය සෑහෙන ලොකු ප්‍රශ්න වලට භාජනය වෙනවා. නිසා බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කළා සිව් මාසක්වත් මාස 4ක් පරිවාස කාලය. ඒ කියන්නේ පුරුදු වෙන්න ඕන කොහොමද සිවුරු හඳින්නේ, කොහොමද පින්ඩපාතේ වඩින්නේ, කොහොමද හැසිරෙන්න ඕන නේද පුතේ? මොකද ඒ අය වෙනස් ආගමික අනුගමනය කරපු කට්ටිය වෙනස් ආගමිකයන්ගේ ශ්‍රාවකයෝ. බුදුහාමුදුරුවෝ අඩු ගානේ මාස 4ක්වත් ඕගොල්ලෝ මේක පුරුදු වෙන්න ඕන. මොකද එහෙම උනේ නැතුණාම වෙන්නේ අර මිනිස්සුන්ගේ තියෙන ප්‍රසාදය අඩු වෙනවා. එතකොට අර ප්‍රශංසනීයත්වයට භාජනය වෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා පුතේ ওই විදියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඔන්න පුතේ අපි කතා කළා දැන් පරිවාස කාලයක්. ඒක හරිම වැදගත්. අපේ ජීවිතේටත් ඒක හරිම වැදගත්. හොඳයි පුතේ. එහෙමනම් අපි මෙතනින් මේ කොටස සම්පූර්ණ කරනවා. අපි ඊළඟ දවසේ අපි ඉතිරි කොටස ඉස්සරහට කතා කරමු. හැමදාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලා දහම් පාසල් අධ්‍යාපනය.